Welcome everyone to the English Corner. Today we are going to talk about simple present tense. ඔයාලට ඉංග්‍රීසි වලදී tenses අමාරුයි කියලා හිතපු හැම කෙනෙක්ටම අපි ඉන්වයිට් කරනවා අපේ අලුත් ලෙසන් එකත් එක්ක ජොයින් වෙන්න. අපි simple present tense සරල වර්තමාන කාලය active voice කොහොමද වාක්‍ය හදන්නේ, passive voice කොහොමද use වෙන්නේ කියලා කතා කරනවා. අද ලෙසන් එකේදී ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් active voice sentences හදන්නේ කොහොමද, මොකක්ද මේකේ formation එක සහ active voice sentences අපි කොතනද use කරන්න ඕන කියලා පැහැදිලිව අපි කියලා දෙනවා. ඔයාලට අපේ කලින් lessons මගහැරුණා නම් අපේ description එකේ links ටික දාලා තියෙනවා. ඒව follow කරලා අද අපේ tenses එක්ක join වෙන්න. simple present tense. simple present tense කියන්නේ simple කියන්නේ සරල, present කියන්නේ වර්තමානයේ, simple present tense කියන්නේ සරල වර්තමාන කාලය. එතකොට මේක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට ටිකක් කන්ෆියුස් වෙන මාතෘකාවක්. ඒ කියන්නේ active voice කියන්නේ මොකක්ද, passive voice කියන්නේ මොකක්ද? ගොඩක් අයට පැටලිලා තියෙන්නේ. අපි මේ පැටලවිල්ල හරියටම මේ tense එකේදී ලියනවා. එතකොට අපි මුලින්ම කතා කරන්නේ simple present tense, සරල වර්තමාන කාලය. මේක use කරන්න ඕන වෙන්නේ මොන වෙලාවටද? ඔයාලා දන්නවා present tense කියපු ගමන් වර්තමාන කාලේ අපි මේ tense එකේදී කතා කරන්නේ talking about habits. මොනවද habits කියන්නේ? habits කියන්නේ පුරුදු. අපිට තියෙන පුරුදු. ඒ කියන්නේ අපි එදිනෙදා කරන දිනචර්යාවට අයිති දේවල් මේ tense එකේදී කතා කරනවා. අපි උදේට නැගිටිනවා, මූණ සෝදනවා, කනවා, බොනවා, වැඩට යනවා, පාසල් යනවා නම් පාසල් යනවා. ඒ වගේ අපි අනිවාර්යයෙන්ම කරන ක්‍රියා මේකෙදී කතා කරනවා. ඒ වගේමයි permanent situations. permanence කියන්නේ ස්ථිරනේ, කියන්නේ අනිවාර්යයෙන්ම සිදුවෙන දේවල්. අපි ලෝක සත්‍යයක් ගත්තොත් අපි දන්නවා ඉර පායනවා අනිවාර්යයෙන්ම. ඉර බහිනවා. මේ වගේ දේවල් permanent situation එකක්. එතකොට ස්ථිරවම තියෙන සිදුවීමක් මේකෙදි කතා කරනවා. ඒ වගේමයි අපිට තියෙන habits කතා කරනවා. එතකොට මතක තියාගන්න simple present tense කියන්නේ සරල වර්තමාන කාලය. මේකෙදි අපි කතා කරන්නේ habits and permanent situations ගැන. මේ tense එකේ active voice, passive voice කියලා කොටස් දෙකක් තියෙනවා. අද අපි මේ lesson එකේදී කතා කරන්නේ කොහොමද active voice sentences හදන්නේ. active voice කියලා කියන්නේ කර්තෘකාරක. active voice කියන්නේ කර්තෘකාරක. ඔයාලා දන්නවා පොතක් ගන්න. පොතක කර්තෘ කියන්නේ කවුද? පොතක් ලියපු කෙනා. එතකොට ඒ ක්‍රියාව කරපු කෙනා තමයි කර්තෘ වෙන්නේ. ඒ විදියමයි කර්තෘකාරක වාක්‍යයක් ගොඩ නැගෙන්නේ කර්තෘ මූලික වෙලා. මේ වාක්‍ය හදන ෆෝමේෂන් එකක් තියෙනවා. ඔයාලට මේ ෆෝමේෂන් එකෙන් පිට මොනවත් කරන්න බෑ. ඒ කියන්නේ අපි ගෙයක් හදනකොට අපිට පිළිවෙලක් තියෙනවනේ හදන. ෆවුන්ඩේෂන් එක දානවා, බිත්ති බදිනවා. ඒ විදිහට මේ සෙන්ටෙන්සස් හදද්දි පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල මාරු කරන්න ඔයාලට කොහෙත්ම බෑ. එතකොට මේ ෆෝමේෂන් එක මෙන්න මෙහෙමයි එන්නේ. මුලින්ම සබ්ජෙක්ට්. කර්තෘකාරක නම් කර්තෘ මූලික වෙන්න ඕන. subject කියන්නේ කර්තෘ. S subject. subject එකට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා දාන්න ඕන present verb එක. present verb. present tense වර්තමාන කාලේ නම් present verb කියන්නේ වර්තමාන ක්‍රියාව. present verb වලින් අපි ගන්නවා we. present verb එකට පස්සේ object එක. object කියන්නේ object means කර්මය. object කියන්නේ කර්මය. කර්මය කියන්නේ ක්‍රියාවට ලක් වෙන දේ. object එකේ O. place. place කියන්නේ ස්ථානය. P. time කියන්නේ වේලාව. T. ඔයාලට මෙන්න මේ SVOPT කියන එක මතක තියාගත්තාම simple present tense active voice හදන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න පහසුයි. එතකොට ඔයාලා simple present tense වාක්‍යයක් ගොඩනගන විදිය formation එක වාක්‍ය හදන ආකාරය SVOPT කියලා මතක තියාගන්න ඕන. එතකොට S වලින් ඔයාලා දන්නවා subject, V වලින් verb, present tense නිසා present verb, O කියන්නේ object එක, P කියන්නේ place එක, T කියන්නේ time එක. එතකොට මේ කියලා දීපු දේවල් වලින් මතක තියාගන්න simple present කියන්නේ සරල වර්තමානය. අපි මේකේ කතා කරනවා talking about habits and permanent situations.
පුරුදු සහ ලෝක සත්‍ය ගැන අනිවාර්යයෙන්ම සිදුවන දේවල් ගැන කතා කරනවා. වාක්‍ය ක්‍රම දෙකයි active voice, passive voice. අපි මේ ලෙසන් එකේදී කතා කරන්නේ active voice. active voice මතක තියාගන්න පහසුම ක්‍රමය SVOPT. S means subject, V verb, O object, T place, T means time. අපි ඊළඟට ඔයාලට මේකෙන් කොහොමද sentences build කරන්න කියලා දෙනවා. active voice කර්තෘකාරක වාක්‍ය හදද්දී අපි ඔයාලට කිව්වා formation එක SVOPT. එතකොට මට කියන්න අපි එදිනෙදා කරන දෙයක් ගත්තොත් මම බත් කනවා කියන එක අපි හැමදාම කරනවා. හැබිට් එකක් විදියට කරන දෙයක්. කොහොමද කියන්නේ මම බත් කනවා? අපි ලියලා බලමු. මම බත් කනවා. I am eat. මේ ඔයාලා common කරන mistakes. I am eat කියලා ලියන්න බෑ. I am eating. I am eating කියලා කියන්න පුළුවන්. නමුත් ඒකේ තේරුම මම බත් කනවා නෙමෙයි. මේක කමින් ඉන්නවා කියන අදහස එන්නේ. එතකොට I am eating කියන එක වැරදි. මේ තමයි අපි හැමදාම active voice sentences ලියද්දී කතා කරද්දී අපෙන් එන mistake එක. අපි ලියන්න ගන්නවා I am eat නැත්නම් I am eating කියලා. මේ methods දෙකම වැරදි. මේ methods දෙක වැරදි නම් හරි විදිය ඔළුවට දාගන්න තමයි ඔයාලට මෙන්න මේ ක්‍රමය කියලා දුන්නේ. එතකොට අපි මේ ක්‍රමයෙන් හදලා බලමු. formation එකට අනුව මම බත් කනවා කියවම subject එක තමයි මම. එතකොට අපි ගන්නවා I. ඊට පස්සේ present verb එක මම බත් කනවා ගෙදරදී හැමදාම. මොකක්ද මේකේ verb එක? මම කරන දේ මොකක්ද? කනවා. එතකොට මම කනවා කියන්නේ I eat. formation එකට අනුව ඊළඟ object එක ක්‍රියාවට ලක් වෙන දේ. කන්න ලක් වෙන්නේ බත්. අපි බත් වලට කියනවා rice. I eat rice. මොකක්ද place එක? ගෙදරදී at home. හැමදාම කිව්වහම every day. මේක තමයි වාක්‍ය හදන නිවැරදිම විදිය. එතකොට I am eat කියලා ලියන්න බෑ. I am eating කියලා present tense එකේ ලියන්න බෑ. ඒක ලියන්නේ continuous වලදී. මේ tense එකට අදාළම වන විදිය තමයි I eat rice. මම බත් කනවා. ඊට පස්සේ අපි මේකේ subject එක වෙනස් කරමු. මම වෙනුවට අපි දාමු ඔහු. he. එතකොට subject එක he, verb එක eat. මෙතනදී වලට very important දෙයක් තියෙනවා. ඊටාම වැදගත් දෙයක් තමයි subject එක singular වෙන වෙලාවට subject එක ඒක වචනයක් he වෙන්න පුළුවන්, she වෙන්න පුළුවන්, it වෙන්න පුළුවන්, නිමල් වෙන්න පුළුවන්. එකක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම verb එකකට ඔයා දාන්න ඕන s එක. මේ s එක අනිවාර්යයි. එතකොට ඔහු බත් කනවා කියන්නේ he eat නෙමෙයි he eats. ඉතුරු ටිකේ විදියමයි වෙනස් වෙන්නේ නැහැ. He eat rice at home every day. එතකොට ඔයාලා මෙතන මතක තියාගන්න ඕන මේ formation එකෙන් පිට අපි මුකුත් කරන්නේ නැහැ. ඊට අමතරව subject එක singular වෙන වෙලාවට අපි අනිවාර්යයෙන්ම verb එකකට s දාන්න ඕන. ඔයාලා මේක note down කරගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම star mark එකක් දාලා ලියාගන්න, තරුවක් දාලා ලියාගන්න. වර්තමාන කාල වාක්‍යවල කර්තෘ singular නම් ඒක වචන නම් අපි අනිවාර්යයෙන්ම verb එකකට s දැමිය යුතුමයි. නැත්නම් completely sentence එක වැරදි. එතකොට ඔයාලට පැහැදිලි අපි මේකෙදි I සහ you කියන එක plural විදියට ගන්නෙ. I and you. මෙතන බහුවචන විදියට සලකන්නේ. එතකොට I eat, you eat. අපි ඊට පස්සේ තව examples කිහිපකින් ඔයාලට මේක පැහැදිලි කරනවා. next example. මේ example එකකින් ඉඳලා ඔයාලා හරියට බලන්න ඕන මම මේ sentences හදද්දී ඔයාලා මාත් එක්ක මේක හදන්න ඕන. අපි ඊළඟ example එකේ කතා කරනවා මීනා පයින් යනවා ඔෆිස් එකට හැමදාම. ඒ කියන්නේ මීනා ඉන්න තැන ඉඳලා ඔෆිස් එකට ළඟයි නම් පයින් යන්න පුළුවන්. එතකොට මේක හැමදාම සිදුවන habit එකක් විදියට ක්‍රියාවක්. අපි කොහොමද හදන්නේ මීනා පයින් යනවා හැමදාම ඔෆිස් එකට කියලා. එතකොට ඔයාලා හැම වෙලේම
ෆෝමේෂන් එකේ පිට මුකුත් කරන්න බෑ. SVOPT කියන එකේ වෙන මුකුත් කරන්න නැතුව අපි ඒකත් එක්ක ගොඩනගමු. එතකොට මීනා කියන්නේ සබ්ජෙක්ට් එක. මීනා verb එක තමයි පයින් යනවා. මීනා walk. දැන් ඔයාලට කලින් කියපු විදියට මේකේ මිස්ටේක් එකක් තියෙනවා. කියන්න මොකක්ද? මීනා walk කියලා දාන්න බෑ. මොකක්ද දාන්න ඕන? මීනා walks. මීනා පයින් යනවා. මොකක්ද රීසන් එක? මීනා කියන්නේ එක්කෙනයි singular subject එකක්. එන්නේ දැස් දානවා. මීනා walks. මීනා ඇවිදන් යනවා. object එක කර්මය ක්‍රියාවට ලක් වෙන්නේ මොකද්ද? object එකක් නෑ මේකේ. object එක නැත්තම් අපි ඒක අතහැරලා යනවා ඊළඟට. place එකක් තියනවද? place එකක් තියෙනවා. මොකක්ද? කාර්යාලයට. Meena walks to the office every day. හැමදාම Meena walks to the office every day. එතකොට ඔයාලට ඕනම sentence එකක් මේකත් එක්ක දාන්න පුළුවන් නේ. අයියා આવොත් මොකද වෙන්නේ? ඔයා පයින් යන කෙනෙක් නම් ඔෆිස් එකට මොකද කරන්නේ? I walks වෙනවද? වෙන්නේ නැහැ. අපි I සහ you plural විදියට සලකන්නේ. I walk to the office. I walk to the school. ඒ විදියට ඔයාලා මේවා කරනවත් එක්කම වෙන examples දාලා මේක build කරන්න ඕන. Second one. අපි permanent situation එකක් ලෝක සත්‍යයක් ගැන තමයි ඊළඟට කතා කරන්නේ. ඉර පායනවා නැගෙනහිරින්. ඉරට අපි කියනවා the sun. subject එකනේ. the sun පායනවට කියන්නේ නැගෙනවට ඉරු නගිනවට rise කියලා. මෙතන rise තියන්න බෑ. මොකක්ද වෙන්නේ? මෙතන the sun rises වෙන්න ඕන. මොකක්ද reason එක? reason එක subject එක singular. The sun rises from the east. නැගෙනහිරින් from the east. Next one. My friends. My friends කියන්නේ මගේ යහළුවෝ. sentence එකේ subject එක live. ජීවත් වෙනවා in Australia. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. එතකොට my friends live අපි කියද්දි ලියද්දි කරන mistake එකක් තමයි ඔයගොල්ලොන්ට මේක අනිවාර්යයෙන්ම වරදින තැන my friends are live කියලා ලියනවා. ජීවත් වෙනවා කිව්වහම මේක අපි classes වලදී ළමයින්ගේ දැකපු common mistake එකක්. ගොඩක් අය ලියන්නේ මගේ යහළුවෝ ජීවත් වෙනවා my friends are live. එහෙම ලියන්න බෑ. හේතුව formation එකට අනුව subject present verb එකේ ඉන්න ඕන. My friends live. ආවොත් my friends ආවොත් මේක live කියන්න බෑ. living වෙන්න ඕන. ඒක present නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒක present continuous tense. මේක නෙමෙයි. ජීවත් වෙමින් ඉන්නවා වගේ අදහසක් එන්නේ. My friends live in Australia. Next one. ඊළඟ example එක තමයි water boils at 100 Celsius. water කියන්නේ වතුර uncountable noun එකක්. ඒක නිසා අපි singular විදියට සලකන්නේ. අපි nouns කරද්දී වලට කිව්වා water boils at 100 Celsius. වතුර නටන්නේ Celsius අංශක 100දී. වතුර water boils නටනවා උණු වෙනවා කියන්නේ at 100 Celsius. birds fly in the sky. birds කියන්නේ කුරුල්ලෝ plural ගොඩක්. එතකොට පියාඹනවට කියන්නේ fly. subject එකට පස්සේ verb එක. object එකක් නැහැ ඒක නිසා place එක in the sky අහසේ. එතකොට ඔයාලා කියන්න මට මෙතන a bird තිබුණා නම් එක කුරුල්ලෙක් ඉදියනම් fly තියන්න පුළුවන්ද? fly තියන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ flies y අයින් වෙලා ies එකට දෙන්නේ. එතකොට මේ හැම sentence එකකදීම ඔයාලට පැහැදිලි මතක තියාගන්න තියෙන්නේ මේක. මේක මතක තියාගන්න සරලම විදිය වර්තමාන කාලයේ active voice වාක්‍යයක් හදන formation එක මතක තියාගන්න. SVOPD කියන එක මතක තියාගත්තොත් ඕනම sentence එකක් ඔයාලට හදන්න පුළුවන්. මේක තමයි ලේසිම විදිය. එතකොට ඔයාලා S වලට, V වලට, O වලට, PT කියන ඒවාට ඔයාලගේ sentence එකේ වචන දාලා බලන්න. ඉතාම පහසුවෙන් active voice වාක්‍ය හදන්න පුළුවන්. formation එක පිට මොනවත් කරන්න යන්න එපා. එහෙම වුණොත් වරදිනවා. දැන් ඔයාලට පැහැදිලි මම පොඩි summary එකක් කිව්වා. simple present සරල වර්තමානයේ කොටස් දෙකයි active passive. active කියන්නේ කර්තෘකාරක. කර්තෘකාරක මතක තියාගන්න මේකේ SVOPD. S means subject, V verb, O object, P place, T time. T time කියන්නේ T for time. time වෙලා. එතකොට
වැදගත්ම දෙයක් තියෙනවා මම ඔයාලට කිව්වා ස්ටාර් මාක් එකක් දාලා ලියන්න. සිංගියුලර් නම් සබ්ජෙක්ට් එක verb එකකට s දාන්න ඕන. s යෙදිය යුතුමයි. එතකොට I සහ you plural විදියට සලකන්න. මේක තමයි active voice වල කොහොමද sentences build කරන්න කියලා. ඔයාලට ඊළඟට අපි කියනවා active voice sentence එකක් negative කරන question කරන පහසුම විදිය. මේක සාමාන්‍යයෙන් වැඩිපුරම දෙනෙක් වරද්දනවා. ඒක නිසා හරියට බලන්න මේක end වෙනකම්ම කොහොමද negative කරන්නේ කොහොමද question කරන්නේ කියලා. negative form and question form. අපි මුලින්ම කතා කරනවා negative එක. අපි කලින් ගත්ත example එකක් තමයි I eat rice. මම බත් කනවා. එතකොට negative කරාම meaning එක තමයි මම බත් කන්නේ නැහැ. කොහොමද ලියන්නේ? මම බත් කනවා නම් I eat rice. I eat rice කියන එක මම බත් කනවා නම් මම බත් කන්නේ නැහැ කියන්නේ I eat not rice නෑ. මේක මතක තියාගන්න පහසුම විදිය තමයි මේක. ඔයාලා හිතන්න සිංහල වාක්‍ය ගත්තාම මම බත් කනවා කියන එකේ මොන කොටස වෙනස් කරොත්ද මේක නෙගටිව් කරන්න පුළුවන්. මම නෙගටිව් කරන්න පුළුවන්ද? බත් නෙගටිව් කරන්න පුළුවන්ද? කනවා. බලන්න සිංහල වාක්‍යය මම බත් කනවා මම බත් කන්නේ නැහැ. කනවා කියන එක තමයි හැරෙන්නේ නැහැ කියලා. එතකොට වාක්‍ය කනවා කියන එක තමයි eat. ඒ කියන්නේ වාක්‍යය මොකක්ද? subject එකද? verb එකද? object එකද? verb. verb එක නෙගටිව් කරොත් complete sentence එකම නෙගටිව් වෙනවා. එතකොට eat කියන එක නෙගටිව් කරන්නේ කොහොමද? මේ verb එක eat කියන verb එක එකක් වගේ පෙන්වන්නට මේ eat ඇතුලේ තව එක්කෙනෙක් ඉන්නවා. හරියටම මේ මාප පෙන් එක වගේ. ඔයාලට මේක එකක් වගේ පෙන්වන්නට මෙයා අපිට මෙහෙම දෙකට කඩන්න පුළුවන් නේ. මෙන්න මේ eat ඇතුලේ ඒ විදිහටම තව කෙනෙක් ඉන්නවා. අපි eat දෙකට කඩනවා. මේ eat දෙකට කැඩුවහම මෙන්න මෙහෙමයි දෙකට කැඩෙන්නේ. do eat. මේ eats කියන එක ආවොත් sentence එක මේක දෙකට කඩනවා. මේක දෙකට කැඩෙන්නේ does එක eat. ඔයාලට අපේ කලින් lesson එක මතකයි නම් do දැම්ම plural එක does දැම්ම singular එක. එතකොට මේක මතක තියාගන්න ලේසි විදිය මොකක්ද? present verb එක අගට s එන්නේ නැතිනම් present verb එක අගට s එන්නේ නැතිනම් do එක present verb එක අගට s එනවා නම් does එක eats වෙන්නේ නැහැ හැබැයි. මේ s එක මෙයා ඇදගෙනම යනවා. මේ s එක මෙයා අරන් යන්නේ. එතකොට does eat. පැහැදිලිද? eat කියන එක කැඩෙන්නේ do eat. does කියන එක කැඩෙන්නේ eats කියන එක කැඩෙන්නේ does eat. එතකොට s අගට නැත්නම් do එක s අග තියෙනවා නම් does එක තමයි කඩන්න ඕන. එතකොට ඔයාලට කියන්න පුළුවන් මේ walk කියන එක. walk කියන එක කොහොමද කැඩෙන්නේ? walk කියන්නේ ඇවිදිනවනේ. අගට s නැහැ. අගට s නැත්නම් කැඩෙන්නේ do එක. do එක walk. මෙතන walks උනා නම් s ආවනම් මෙතන do නෙමෙයි. මෙතන අනිවාර්යෙන්ම does එන්න ඕන. පැහැදිලිද? මතක තියාගන්න ලේසි විදිය s නැත්නම් do එක s තියෙනවා නම් does එක. එතකොට අපි මේ දෙන්න දෙකට කඩලා මැදට not දානවා. I do eat rice. දැන් මේ sentence එක අපිට ලියන්න පුළුවන් I do eat rice. මේක නෙමෙයි වෙන්නේ. eat කියන එක දෙකට කැඩුවොත් do eat. මේ දෙන්න මැදට not දැම්මම මොකක්ද වෙන්නේ? I don't eat rice. do not eat rice. එහෙම නැත්නම් I don't eat rice. ඔයාලා නිතරම පාවිච්චි කරන එකක් මේ I don't know. මන් දන්නේ. ඒක අපි නිතරම යූස් කරනවා. එතකොට මේ කොහොමද නෙගටිව් උනේ? මේක නෙගටිව් උනේ. මෙන්න මේක තමයි මම දන්නවා. I know. මෙයා දෙකට කඩනවා. s නැති නිසා do එක no. මෙන්න මෙහෙම තමයි I don't know හැදෙන්නේ. I don't know. K තිබුණාට මේක silent letter. K ශබ්ද වෙන්නේ නැහැ. එතකොට ඔයාලට දැන් පැහැදිලි නෙගටිව් කරද්දි කොහොමද කරන්නේ? verb එකකට s එනවා නම්
does එක present verb එක verb එකකට s එන්නේ නැත්තම් do එක එම verb එකමයි. අපි මේක ගමු. Meena walks to the office. Meena පයින් යන ඔෆිස් එකට. පයින් යන්නේ නැහැ කියලානේ අපි කියන්න ඕන. එතකොට අගට s තියෙන නිසා අපි කඩන්න ඕන අනිවාර්යෙන්ම does එක. Meena does not walk to the school. My best friends live. කොහොමද live කඩන්න යන්නේ? live කියන එකේ අගට s නැහැ. ඒක නිසා do live. My best friends do not live. නැත්නම් don't live in Australia. මගේ යාළුවෝ ජීවත් වෙන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ. පැහැදිලිද? නෙගටිව් කරද්දී මැදට not දානවා. question form එකේදී මේ වගේමයි දෙකට කඩනවා. do හරි does හරි sentence එකෙන් ඉස්සරහට ගේනවා. ඔයාලා මේක පැහැදිලි කරොත් දැන් අපි I eat rice ගත්තේ I do eat rice නේ. මේ do කියන එක sentence එකෙන් ඉස්සරහට ගේනවා. කොහොමද එතකොට වෙන්නේ? do ඉස්සරහට ගෙනාවම D should be capital. do I eat rice. මම වත් කනවද? මීනා පාසල ඔෆිස් එකට පයින් යනවද? මේක කැඩෙන්නේ does එකනේ. does walk. does ඉස්සරහට ගෙනාවම does Meena walk to the office? මේකදී my best friends live. ජීවත් වෙනවනේ. ජීවත් වෙනවද? දෙකට කැඩුවා do ඉස්සරහට ගෙනාවා. do my best friends live in Australia. පැහැදිලි? මේක තමයි negative form එක, question form එක. ආයෙත් පොඩි සමන එකක් කිව්වොත් negative form වල question form වල මතක තියාගන්න. verb එක අගට කෙලින්ම not දාලා negative කරන්න බෑ. මේ verb එක ඇතුලේ කලින් කිව්වා වගේ එකක් වගේ පෙන්නුනට දෙන්නෙක් ඉන්නෝ දෙකට කඩනවා. කොහොමද දෙකට කඩන්නේ? eat කියන එකේ අගට s නැත්තම් do එක eat. අගට s තියෙනවා නම් does එක eat. එතකොට ඕනම verb එකක්. example එකක් ගන්න. run. run කියන එකේ අගට s නැහැනේ. ඒක නිසා අපි කඩන්නේ do එක. do run. runs තිබුණා නම් does run. ඒ විදියමයි හැම verb එකේම අගට s තියෙනවා නම් does එක කැඩුවා. s නැත්තම් do එක කැඩුවා. මැදට not දැම්මා. question එකේදී do හරි does හරි ඉස්සරහට ගෙනාවා. මේක තමයි simple present tense වල active voice. ඔයාලා හිතනවා වගේ මේක difficult tense එකක් නෙමෙයි. simple කියපු ගමන් තේරෙනවනේ මේක සරලයි. simple present tense සරල වර්තමාන කාලය. මේක ඔයාලට හරියටම පැහැදිලි වුණා කියලා මම හිතනවා. simple present tense active voice එක තමයි අද අපි මේ lesson එකේදී කතා කරන්නේ. රැඳිලා ඉන්න quote of the day. Quote of the day. Difficult roads lead to beautiful destinations. Difficult roads කියන්නේ අමාරු මාර්ග, අමාරු පාරවල් lead මඟ පෙන්වනවා beautiful destinations. ලස්සන නැවතුම් වලට. ඒ කියන්නේ අපි අමාරුවෙන් මොනවා හරි දෙයක් කරොත් අපිට ඒකේ end result එක බොහොම ලස්සන එකක්, බොහොම වටිනා එකක් වෙනවා කියන එක. ඔයාලා මේක true story එකකින් අහන්න කැමති නම් අපි කියනවා ඉන්දියාවේ poor family එකකට ඉතාම දුප්පත් පවුලක ගැහැණු ළමයෙක් උපදිනවා. මෙයාගේ තාත්තා ෆාමර් කෙනෙක්. තාත්තා ගොවිතැන් තමයි කරන්නේ. මේ ළමයාගේ හැබිට් එකක් තිබුණා. මේ ළමයා ඉස්කෝලේදී පාසලේදී තමන්ගේ දැන් ගැහැණු ළමයෙක් වුණාට පිරිමි ළමයි එක්ක ෆුට්බෝල් සෙල්ලම් කරන්න ගොඩක් කැමතියි. එතකොට මේ පාසලේ ෆුට්බෝල් සෙල්ලම් කරනවත් එක්කම මේ ගුරුවරු මෙයාලගේ පුහුණු කරන කෝචස්ලා මෙයාට මඟ පෙන්වනවා ඇත්ලටික්ස් වලට, මලල ක්‍රීඩා වලට. එතකොට මේ ළමයා සහජ හැකියාවක් ඕන් ටැලන්ට් එකකුත් එක්ක මේ ඇත්ලටික්ස් කරනවා, පාසල් මට්ටමින් ජයග්‍රහණ ලබනවා. ඊට පස්සේ එයා පාසල් මට්ටමින් එහාට ගිහිල්ලා ඉදිරියටම යනවා. නමුත් ඔයාලට මම කිව්වා මේ ළමයි ඉපදෙන්නේ ඉඳන් දුප්පත් පවුලක. එතකොට අවශ්‍ය කරන
මෙයාට ඉක්විප්මන්ට් ගන්න එහෙම මුදල් තිබුණේ නැහැ. අඩුම තරම් සපත්තු දෙකක්වත් තිබුණ ළමෙක් නෙමෙයි. දවසක් මේ ළමයා ජාත්‍යන්තර තරගයක් නියෝජනය කරන්න ගිය වෙලාවක මේ ළමයා සපත්තු දෙක දාන් ගියාට බොහොම හැදිච්ච බොහොම වටිනාකමින් අඩු සපත්තු දෙකක් තමයි පැලඳගෙන ඉන්නේ. එතකොට මේ ළමයාත් එක්ක තරග කරන්න ආපු අනිත් අය developed countries දියුණු වෙච්ච රටවල් සල්ලි තියෙන මිනිස්සු. එතකොට මේ අය සියලුම තමන්ගේ shoes ඔක්කොම costumes ඉතා මිල අධික branded දේවල් තමයි අරන් ඇවිල්ලා තිබ්බේ. ඔයාලා අහලා තියෙනවා Adidas කියන brand එක. මේ හැමෝම දාන් ඉදියේ මෙන්න මේ Adidas කියන සපත්තු කෝට්ටම. හැබැයි මේ ළමයාට තිබුණේ එහෙම මේ ඉරුණු කැඩිච්ච සපත්තු දෙකක්. මේ ළමයාට මේක ටිකක් දරා ගන්න අමාරු වෙනවා. මේ ළමයා මොකද කරන්නේ? මේ ළමයා තරගය පටන් ගන්න කලින් ගිහිල්ලා මේ සපත්තු දෙකේ අපි ওই correction pens කියන්නේ Tipex කියන එකේ Adidas කියලා මේක ලියනවා. මේ ළමයා එහෙම ලියලා මේ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් ඉදිරියට ඇවිල්ලා ඉන්දියාවේ විශිෂ්ට මලල ක්‍රීඩිකාවක් බවට පත් වෙනවා. කවුද මේ? ඔයාලා අහලා තියෙනවද? හිමා දාස්. දැන් මේ ළමයා Tipex එකෙන් ලියපු Adidas කියන සපත්තු දෙක ඉන්දියාවේ මොකද වෙන්නේ? මේ ළමයාටම වෙන්නුණු කස්ටමයිස් වෙච්ච බ්‍රෑන්ඩ් එකකින් Adidas කම්පැනි හිමා දාස් කියලා මේ shoes වල print කරලා තමයි එවන්නේ. එතකොට බලන්න මේ ළමයා ස්ටාර්ට් කරපු තැන ඉඳපු තැනත් එක්ක එයාගේ තිබිච්ච ගෝල් එක එයාට යන්න තිබිච්ච අරමුණ සාර්ථක කරගත්තු නිසා තමයි මේ දේවල් උනේ. සමහර විට අපිට ඕන කරන ෆැසිලිටිස් නැති වෙන්න පුළුවන්, අපිට ඕන කරන පහසුකම් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ඒම් එකක් තියාගෙන වැඩ කරොත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. difficult roads lead to beautiful destinations. අපි අනිවාර්යයෙන්ම අපහසු මාර්ග අපහසු දේවල් වලින් ජයග්‍රහණය කරමු. අපේ නැවතුම ජයග්‍රහණය ලස්සනම කරක් වෙනවා අනිවාර්යයෙන්. ඔයාලා ඉගෙන ගත්ත ලෙසන් එක simple present tense active voice. ගොඩක් අයට අමාරුයි කියලා හිතෙන ටොපික් එකක්. මේ ටෙන්සස් කියන එක ගොඩක් අයට අමාරුයි. මේක ඔයාලට පැහැදිලිව තේරුණා නම් අනිවාර්යයෙන්ම අපිට ලයික් එකක් දෙන්න. ඒ වගේම තවත් කාට හරි මේ ලෙසන් එක බලන්න ෂෙයා කරන්න. ඔයාලට මේ ලෙසන් එක ඇතුලේ මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි ඔයාලට රිප්ලයි කරනවා. ඒ විතරක් නෙමෙයි. ඉංග්‍රීසි කෝණ එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. ඔයාලට අපි අලුත් ලෙසන් එකක් දාපු ගමන් අනිවාර්යයෙන්ම notification එකක් එනවා. අපිත් එක්ක රැඳෙන්න ඉඳපු හැමෝටම thank you very much.